දහනවැනි කාරණ එක්තරා ඒකකයකට අනුව ක්‍රමාංකනය කරන ලද කෝදුවක් අසල ලී කැබැල්ලක් තබා ඇති අයුරු පහත රූපයේ දැක්වේ. රූපයේ කොටසක් කැටිකොට දක්වා ඇත. ලී කැබැල්ලේ දිග කොපමණද කියලා අහනවා. අපිට පේනවා මේක කෝදුව, මේක ලී කැබැල්ල. හරිද? ලී කැබැල්ලේ දිග තමයි අහන්නේ. බලන්නකො මේ දැන් ලී කැබැල්ල දිග කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට තියෙන දුර. හරිද? අපිට තේරෙනවා මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර කොහොමද ගන්නෙ? මෙතන 2 තියෙනවා, මෙතන 17 තියෙනවා. එහෙනම් 2කින් 17ක් අඩු වුණාම කීයද? 15යි කියලා දාන්නවා. හරිද? ඒක හොයාගත්තා. මෙන්න මේ දෙකක් අතර තියෙන මෙන්න මේ පොඩි ප්‍රමාණය තමයි හොයා ගන්න ඕනේ. 15යි දශම ගාණක් එන්නේ. දැන් උත්තරේ තියෙන 15.6 තියෙන 15.4 තියෙනවා. ඒ දෙක උත්තර තමයි තෝරගන්න ඕනේ. මෙතන මේ තියෙන ප්‍රමාණය කොහොමද කියලා. දැන් අපි දන්නවා මෙන්න මේ තියෙන ප්‍රමාණයම අපි සාමාන්‍ය සෙන්ටිමීටර් වලින් ගත්තම 15.6යි 7යි 8යි 9යි 10ක් වෙනකන් තියෙනවනේ. හරිද? එහෙනම් දශම 10ක් වෙනකම්ම තියෙනවා. හරිද? මේ දෙක අතර. එතකොට මේකේ තියෙන කෑලි 5යි 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් මේ එක කෑල්ලක් දශම 2ක් වෙනව නේද? කොටස් 10කට වෙන් කළොත් එහෙම දැන් මෙතන දශම ස්ථාන 6 දශම ස්ථාන 8 4 ඔහොම කියන උත්තර තියෙන්නේ. එන අනිවාර්යයෙන් මෙතන දශම ස්ථාන දශම 10කට තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට දශම 10කට යන්න මෙතන කෑලි තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් එක කොටුවක් එක කෑල්ලක් දශම 2ක් වෙනව නේද? හරිද? එතකොට දශම 2ව තියාගෙන යන්න බලන්න. මෙතන දශම 2යි මෙතන 2යි දශම 2ව ගත්තාම දශම 2ව 5ක් එකතු වුණා දශම 10යි. සම්පූර්ණ එකම දශම 10ක් වෙනවා එතකොට නේද? හරිද? එතකොට මෙතන ඉඳන් මෙතන දශම 2 එනවා. මෙතන සම්පූර්ණ එතකොට දශම 4 එනවා. මෙතන දශම 6 වෙනවා. මෙතන දශම 8 වෙනවා. මෙතෙන්ට ගියාම සම්පූර්ණ එකක් සෙට් වෙනවා. හරිනේ? එහෙනම් මෙතෙන්ට අපි දාගත්තේ දශම 6. දෙකින් දෙක තමයි වැඩි වෙන්නේ. එහෙනම් මේ කෑල්ල එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර ඇවිල්ලා දශම 6යි. හරිද? එහෙනම් 15.6යි උත්තරේ. තේරුණා නේද? තේරෙන්නේ නැති කියලා හිතනවා. තේරුම් නැත්නම් ආයෙ බලන්න මම කියලා දෙන එක නැවත ප්ලේ කරලා බලන්න. එහෙනම් ඒකක 15.6යි. මෙතෙන් ඉඳන් මෙතෙන්ට 15යි. අතන මේ දශම ස්ථාන දෙකෙන් දෙක තමයි මෙතන වැඩි වෙන්නේ. දෙකේව තුනක් ගියාට පස්සේ දශම ස්ථාන 6. හරිනේ? එහෙනම් උත්තරේ 5. ඊළඟ ගාන බලමු.
20 චෙස් බැඩ්මින්ටන් කැරම් මේසපන්දු යන ක්‍රීඩාවලට පොදු කිසියම් ලක්ෂණයක් ඇත. පහත සඳහන් ක්‍රීඩා අතරින් එම ලක්ෂණය ඇති ක්‍රීඩාව කුමක්ද? බලන්න චෙස් බැඩ්මින්ටන් කැරම් මේසපන්දු කියලා ක්‍රීඩා ටික තියෙනවා. ඒතර අපිට උත්තර දීලා තියෙන්නේ ඒකට සමානකමක් තියෙන ක්‍රීඩාවක් තමයි මෙතනින් හොයලා දාන්න ඕනේ. එතකොට බලන්න පළවෙනියෙන් තියෙන මල්ලව පොර. ඊට පස්සේ ක්‍රිකට් තියෙනවා. පාපන්දු, දැල්පන්දු, අත්පන්දු. හරිද? චෙස් බැඩ්මින්ටන් මෙතන සමානකමක් දක්වන්නේ කොහොමද? චෙස් වලට චෙස් ගහන්න දෙන්නයිනේ සහභාගී වෙන්නේ. දෙන්නයි. බැඩ්මින්ටන් ගහන්නත් දෙන්නයිනේ දෙපැත්තෙන් සහභාගී වෙන්නේ. අවම දෙන්නයි. බැඩ්මින්ටන් නම් හැබැයි 4 දෙනා ගහන ඒවත් තියෙනවා. ඒ වුණාට දෙන්නේ සාමාන්‍ය වෙන්නේ. ඊට පස්සේ කැරම් ගත්තාම කැරනොත් දෙන්නේ දෙපැත්තට වෙලා වාඩි වෙලා ගහනවා. පළක් වෙලාට 4ක් ගහනවා. මේස පන්දුත් දෙන්නේ දෙපැත්තට වෙලා ගහනවා. හුඟක් වෙලාවට එහෙම නැත්නම් 4 ගහන ඒවත් තියෙනවා. යුගල ගහන ඒවත් තියෙනවා. ඒ කියන්නේ මේ 4 දෙනා හරි ඊට වඩා අඩුවෙන් හරි තමයි මේ ඒ ක්‍රීඩා ප්ලේ කරන්නේ. එතකොට මෙතන ගත්තාම සමානකමක් උතනින් බැලුවාම තියෙන්නේ ක්‍රිකට් ගහන්න කට්ටිය ගොඩක් සහභාගී වෙනවා. එතකොට පාපන්දු ගහන්නත් ලොකු ප්‍රමාණයක් සහභාගී වෙනවා. දැල්පන්දු ගහන්නත් 4කට වැඩි ලොකු ප්‍රමාණයක් සහභාගී වෙනවා. අත්පන්දු වලටත් එහෙම ප්‍රමාණයක් සහභාගී වෙනවා දෙපැත්තෙම. එහෙනම් මල්ලව පොර කියන එක තමයි අඩු සහභාගීත්වයක් තියෙන ඒකට තියෙන්නේ. එතකොට අරගොල්ලොත් එක සමානකමක් වෙන්න නම් අඩු සහභාගීත්වයක් තියෙන දෙන්නෙක් ප්‍රමාණයක් ඉන්න එකක් ඉඳන් මල්ලව පොර අපිට ගන්න පුළුවන් අර උඩ තියෙන ඒවාට සම්බන්ධ වෙන්න. චෙස් බැඩ්මින්ටන් කැරම් මේසපන්දු වලට සහ සමානකමක් වෙන්නේ එතකොට මල්ලව පොර. උත්තරේ මල්ලව පොර. ඊට පස්සේ බලන්න 21 පහෙන් මෙන්ම 6න්ද බෙදිය හැකි ඉලක්කම් දෙකේ සංඛ්‍යා කීයක් තිබේද? එතකොට මේක කියන්නේ ඉලක්කම් දෙකේ සංඛ්‍යා කීයක් තියෙනවා. ඉලක්කම් දෙකේ සංඛ්‍යා කියන්නේ එකේ ඉඳන් ගත්තාම 100ට වෙනකන්ද නෑ 10 ඉඳන් 100ට වෙනකන් සංඛ්‍යා තමයි ඔය අහන්නේ. 10 ඉඳන් බලන්න 10 ඉඳන් 100ක් ගන්න බෑ 99 නේ. ඉලක්කම් දෙකේ සංඛ්‍යා යටතට ගෙනෙන්නේ ඔය 10 ඉඳන් 99 වෙනකන්. ඒතර 5න් බෙදෙන්නත් ඕනේ 6න් බෙදෙන්නත් ඕනේ. 5 බෙදෙන ඒවා ලියාගෙන ගියොත් එහෙම අපි චක්‍රයෙන් යන්නේ 10ට පස්සේ 10 තියෙනවා. 5න් බෙදෙනවා. 10 15 20 25 ඔන්නෝම ලියාගෙන යන්න පුළුවන් 95ට එනකම්. 99 නෙමෙයි ඒතර 5න් බෙදෙන්නේ වෙන්නේ 99 බෙදෙන්නේ නැහැ නේ කොහොමද? 95 බෙදෙනවා. 95 වෙනකන් ලියාගෙන යන්න තියෙන්නේ. හැබැයි අපි දන්නවා 15 කියන එක 6න් බෙදෙන්නේ නැහනේ. අන්තිමට තියෙන්නේ මේ ඔත්තේ සංඛ්‍යාවන්නේ. මේ 6 කියන එක ඉරට්ට සංඛ්‍යාව. එහෙනම් 5 කියන කැලලක් එන්න බෑ. එතකොට 6 කියන එක ඉරට්ට සංඛ්‍යාවන්නේ. අන්තිමට 5 තියෙනවා නම් මේ 5 තියෙනවා ඔත්තේ සංඛ්‍යානේ. එහෙනම් ඔත්තේ සංඛ්‍යා ටික ওই 5ක් කියන ඒවා අන්තිමට තියෙනවා අයින් කරන්න වෙනවා. එහෙනම් යන්නේ කොහොමද? 10 20 30 40 50 60 70 80 90 ඔන්න ඔය ටිකෙන් 6න් බෙදෙන ඒවා ටික බැලුවා නම් හරි. හරිද? 6න් බෙදෙන ඒවා ටික බලන්න ඔයකින් 10 බෙදෙනවද නැහැ 20 නැහැ 30 බෙදෙනවනේ 6 වරක් 5 තියනේ එහෙනම් 30 හරි 40 නැහැ 50 නැහැ 60 බෙදෙනවද 60 බෙදෙනවනේ 70 6 වරක් නැහැ 80 86න් බෙදෙනවද 6 වරක් එකයි නැහැ 90 6 වරක් එකයි 6ක් 6 3යි 3යි නේ 6 වරක් එක 6යි 7 9
6 5 15ක් වෙනවා. එහෙනම් මේකත් බෙදෙනවා. එහෙනම් 30යි 60යි 90යි තමයි උත්තර වෙන්නේ. එහෙනම් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එහෙනම් 5න් මෙන්ම 6න් බෙදෙන ඉලක්කම් දෙකේ සංඛ්‍යා කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එහෙනම් 2 උත්තරේ. හරි ඊළඟ ගාන බලමු. 22 එක්තරා පාසලක පුස්තකාලයේ ඇති සෑම නවකතා පොතක් සඳහාම විද්‍යා පොත් දෙකක් ඇත. සෑම විද්‍යා පොතක් සඳහාම ආර්ථික විද්‍යා පොත් 7ක් ඇත. පාත් සඳහන් අනුපාත අතරින් කවරක් මේ පුස්තකාලයේ ඇති ආර්ථික විද්‍යා පොත් සහ නවකතා පොත් අතර අනුපාතය දක්වයිද? එතකොට මේගොල්ලෝ කියන එක බලන්න. එතකොට මේ කියන්නේ ආර්ථික විද්‍යා පොත් සහ නවකතා පොත් අතර අනුපාතය අහන්න. අපි ලියාගමු පොඩ්ඩක්. ආර්ථික විද්‍යා පොත් නවකතා ඔන්නෝම පැත්තෙන් දාගත්ත අනුපාත ලකුණත් එක්ක. හරිද? ඊට පස්සේ මේගොල්ලෝ කියන දේවල් ආයෙ මුලින්ම බලලා අනුපාතෙන් අහන්නේ. බලන්න. සෑම නවකතා පොතක් සඳහාම විද්‍යා පොත් දෙකක් ඇත. එහෙනම් නවකතා පොතක් මම x කියලා ගත්තොත් ඒ වගේ දෙගුණයක් විද්‍යා පොත් තියෙනවා. එහෙනම් 2x තියෙනවා විද්‍යා පොත්. දාගත්තා ඒක. හරිද? ඊට පස්සේ ආයෙ කියන්න බලන්න. සෑම විද්‍යා පොතක් සඳහාම ආර්ථික විද්‍යා පොත් 7ක් ඇත. ඊට පස්සේ කියනවා සෑම විද්‍යා පොතක් සඳහාම ආර්ථික විද්‍යා පොත් 7ක් තියෙනවා. එහෙනම් විද්‍යා පොතක් සඳහාම ආර්ථික විද්‍යාව 7x තියෙනවා. ඒ කියන්නේ විද්‍යාව වගේ 7 ගුණයක් ආර්ථික විද්‍යාව කියනවා. එහෙනම් 2x කියන එක වැඩි කරන්න ඕනේ 7ෙන්. එතකොට තමයි ආර්ථික විද්‍යාව වෙනවා. 14x කියලා එහෙමම ලියා ගන්න. කෙලින්ම මම ලියාගත්ත අනුපාතයම මේක දැන් සුළු කරලා දාන්න තියෙන x යනවා. 14ට 2ට 1. ඕක තමයි උත්තරේ. බලන්න 14ට 2ට 1. උත්තරේ කියලා 4. හරි බලමු මේ ගාන. 23 ප්‍රශ්න 50කින් යුත් ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයූ ශිෂ්‍යයෙක් පිළිතුරු පත්‍රයක් සඳහා පරීක්ෂකවරයෙක් ලකුණු 38ක් දුන්නා. පරීක්ෂකවරයා මෙම ලකුණු දීමට තීරණය කළේ වැරදි පිළිතුරු සංඛ්‍යාව දෙගුණ කොට එය නිවැරදි පිළිතුරු සංඛ්‍යාවෙන් අඩු කිරීමෙනි. ශිෂ්‍යයා ප්‍රශ්න 50ටම පිළිතුරු සපයා තිබුණේ නම් නිවැරදි පිළිතුරු සපයා තිබුණු ප්‍රශ්න කීයකටද කියලා අහනවා. නිවැරදි පිළිතුරු ගාන තමා අහන්නේ. එහෙනම් නිවැරදි පිළිතුරු ගාන අපි x කියලා ගමුකෝ. එහෙම අරගෙන මේ සමීකරණේ කොටනගාගෙන මේක බලමු හදන්න. මම මෙතන හදන්නම් 23. හරිද? නිවැරදි පිළිතුරු ගණන සමාන x. එතකොට වැරදි පිළිතුරු ගන්න කීයද? වැරදි පිළිතුරු ගන්න කොහොමද හොයන්නේ? සම්පූර්ණ පිළිතුරු ගණන සම්පූර්ණ ප්‍රශ්න ගණනම කීයද කියන්නේ? සම්පූර්ණ ප්‍රශ්න තියෙනවා 50ක්. එහෙනම් නිවැරදි පිළිතුරු ගන්න x නම් වැරදි පිළිතුරු ගන්නේ 50 අඩු කිරීම x. සේරම ප්‍රශ්න 50යිනේ. නිවැරදි ප්‍රශ්න ගණනයි වැරදි ප්‍රශ්න ගන්න එකතුවනේ මුල් ප්‍රශ්න ගන්න වෙන්නේ. එහෙනම් 50 සමාන වෙන්නේ වැරදි ප්‍රශ්නයි නිවැරදි ප්‍රශ්න වල එකතුව. එහෙනම් වැරදි පිළිතුරු ගන්න ඉන්නේ 50 අඩු කරාම x ගෙන්. හරිද? ඊට පස්සේ මොකද්ද වාක්‍ය වගේක් කියලා තියෙනවා බලමු මේක සම්බන්ධීතර සමීකරණය ගොඩනගා ගන්න කොහොමද කියලා. කියනවා වැරදි පිළිතුරු සංඛ්‍යාව දෙගුණකට එය නිවැරදි පිළිතුරු සංඛ්‍යාවෙන් අඩු කිරීමෙන් තමා මේ ලකුණු දීම තීරණය කරලා තියෙන්නේ කියලා. ඒතර ලකුණු ගාන කියලා 38ක් කියලාත් කියලා තියෙනවා. එහෙනම් මේ 38 කියන එක ගත්තේ කොහොමද? 38 සමාන වෙනවා කියනවා වැරදි පිළිතුරු සංඛ්‍යාව දෙගුණ කොට එය නිවැරදි පිළිතුරු සංඛ්‍යාවෙන් අඩු කිරීමෙන්. නිවැරදි පිළිතුරු සංඛ්‍යාව අපි දන්නවා x කියලා
සංඛ්‍යාව අඩු කරනවලු වැරදි පිළිතුරු සංඛ්‍යාව දෙගුණ කරනවලු. වැරදි පිළිතුරු සංඛ්‍යාව 50 අඩු කිරීම x කියන එක දෙගුණ කරලා නිවැරදි පිළිතුරු සංඛ්‍යාවෙන් අඩු කළාම 38ට සමාන වෙනවලු. ඔන්න සමීකරණය ගොඩනගත් නේ x හොයන්න තියෙන්නේ. 38 සමානයි x අඩු කිරීම 100 වරහන් ඉවත් කරන්න ඍණ 2x. හරිද? ඍණ නෙමෙයි ධන 2x වෙනවා. ඍණ වැඩි වෙනවනේ. ඊට පස්සේ 100 මේ පැත්තට දෙද්දී 138 වෙනවා සමානයි 3x. x සමානයි කීයද? 3 අරක් 4 12යි 3 අරක් 6 18යි. හරිද? 46 කියලා. එහෙනම් නිවැරදි පිළිතුරු සංඛ්‍යාව කීයද? 46යි. ඒක නේද අහන්නේ? ඔව් ඒක තමයි අහන්නේ. බලන්න. නිවැරදි පිළිතුරු සපයා තිබුණ ප්‍රශ්න කීයකට දානවා 46කට. හරිනේ. ඒ වගේ ගණන් හරි ලේසි ගණන් සමීකරණේ ගොඩනගාගෙන හදන්න තියෙන්නේ. මේ වගේ ගණන් මගේ මේ පේපර් ක්ලාස් එකේ කරලා තියෙනවා. කලින් ගණන් බලන්න. බලමු ඊළඟ ගණන් කොහොමද කරන්න කියලා. A සිට B තෙක් දුර ප්‍රමාණය කිලෝමීටර් 14කි. සරත් A සිට B දෙසට ඇවිදීමට පටන්ගෙන පැයකට පසුව නිමල්ලෙම පාරෙන්ම B සිට A දක්වා ඇවිදීමට පටන් ගනී. සරත් පැයකට කිලෝමීටර් 2ක වේගයෙන්ද නිමල් පැයකට කිලෝමීටර් 4ක වේගයෙන්ද ගමන් කළේ නම් ඒ දෙදෙනා මුණ ගැසෙන අවස්ථාව වන විට නිමල් කිලෝමීටර් කීයක් ඇවිද තිබේද කියලා අහනවා. දුර වේගයේ කාලය සම්බන්ධ ගානක් බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. මේ කියන විදිහට ලියාගෙන අපි ගාන ඇඳගමු පොඩ්ඩක්. A සිට B තෙක් දුර ප්‍රමාණය කිලෝමීටර් 14යි. මම අදින්නම් A තියෙනවා B තියෙනවා. මේ අතර දුර ප්‍රමාණය කිලෝමීටර් 14යි. හරිද? කිලෝමීටර් කිලෝමීටර් 14. හරිනේ. ඊට පස්සේ කියන්නේ මොකද්ද? සරත් A ඉඳන් B දෙසට ඇවිදීමට පටන්ගෙන පැයකට පසුව නිමල් එම පාරෙම B සිට A දෙසට ඇවිදීමට පටන් ගනී. පැයක් ගිහිල්ලා. සරත් A ඉඳන් B ට පැයක් යනවලු. සරත් A ඉඳන් මේ සරත් SA කියන්නේ සරත්. සරත් A තැන ඉඳන් B පැත්තට යනවලු පැයක්. B පැත්තට මෙච්චර ප්‍රමාණයක් ගියා කියලා හිතන්න පැයක් යනවලු. පැයක් ඇතුළත තමයි යන්නේ. හරිද? මම ඕක පස්සේ මකනවා බලමු කියන විදිහ. පැයකට පස්සේ නිමල් එම් පාරෙම B සිට A දෙසට ඇවිදිනවට පටන් ගන්නවා. B සිට A දෙසට ඇවිදීමට පටන් ගන්නවා නිමල්. අර පැය ගියාට පස්සේ හැබැයි ඈ. හරිද? ඊට පස්සේ බලන්න. සරත් පැයකට කිලෝමීටර් 2ක වේගයෙන්ද සරත් යන්නේ පැයට කිලෝමීටර් 2යි. නිමල් යනවලු පැයට කිලෝමීටර් 4ක වේගයෙන්. 4යි. පැයට කිලෝමීටර් 4ක් යනවා. ගමන් කළේ නම් ඒ දෙදෙනා මුණ ගැසෙන අවස්ථාවනේ නිමල් කිලෝමීටර් කීයක් ඇවිදගෙන තිබෙනවද කියලා අහනවා. හරිද? දෙදෙනා මුණ ගැහෙද්දී හැබැයි පැයකට පස්සේ. හරිද? කියන්න මට මෙන්න මේ පැයක් සරත් යනවනේ ඉස්සරහට. සරත් පැයක් ගියාට පස්සේ තමයි නිමලුත් එකම වෙලාවෙ එන්න ගන්නෙ. ඒ වෙලාවේ නිමල් සරත් කොච්චර දුරක් යනවද? පැයට කිලෝමීටර් 2ක වේගයෙන් සරත් යනවා නම් ඉස්සරහට අනිවාර්යෙන් පැයක් යද්දී එයා සරත් කිලෝමීටර් කීයක් යනවද? සරත් කිලෝමීටර් 2ක් යනවා. හරිද? හරිද? එහෙනම් මේ අවස්ථාව වෙන විට සරත් කිලෝමීටර් 2ක් යනවා. එහෙනම් මට කියන්න මේ කිලෝමීටර් 14යි මුළු දුර. දැන් සරත්යි නිමල්ටයි එකට මුණ ගැසෙන්න තියෙන දුර කොච්චර? 14න් 2ක් ගියාම 12යි. කිලෝමීටර් 12යි තියෙන්නේ. කිලෝමීටර් 12යි තියෙන්නේ. හරිද? හරි. කිලෝමීටර් 12යි. දැන් ඒක දැනගත්තනේ. එහෙනම් සරත් ආයේ මෙතන ඉන්නවා.
යන්නේ පැයට කිලෝමීටර් 2කින් දෙන්නට මුණ ගැහෙන්න තියෙන කිලෝමීටර් 12යි. හිතන්න දෙන්නම ඇවිල්ලා මෙන්න මේ අවස්ථාවේ මුණ ගැහුණයි කියලා. මෙන්න මේ අවස්ථාවට ඇවිල්ලා මුණ ගැහුණා. සරත් යනවා දුර x1 කියලා දුරක් යනවා. එතකොට නිමල් x2 කියලා දුරක් යනවා. දුරක් ගිහිල්ලා තමයි දෙන්න මුණ ගැහෙන්නේ. මෙන්න මේ අවස්ථාවේදී දෙන්න මුණ ගැහෙනවා. හරිද? එතකොට වේගය සමානයි දුර බෙදීම කාලය කියන සමීකරණය දාලා සරත්ට දානවා එක අවස්ථාවකදී. නිමල්ට දානවා තව අවස්ථාවකදී. හැබැයි දෙන්නටම ගත වෙන කාලය කොච්චරද? කාලය සමානයිනේ. t කාලෙක තමයි දෙන්න මුණ ගැහෙන්නේ. දෙන්න දැන් මෙයා පැයක් ගිහිලාට පස්සේ නාය පටන් ගත්තේ. පැයක් ගිහිල්ලා තමයි දෙන්න එන්න ගත්තේ. නිමලුත් පැයක් ගිහිල්ලා ගියාට පස්සේ තමයි එන්න ගත්තේ. එහෙනම් මෙතන කාලය සමානයි 0යි. මෙතන කාලය සමානයි 0යි. t සමානයි 0 t කියන්නේ කාලය. මේ t කියන අවස්ථාවේ තමයි දෙන්නම හම්බෙලා තියෙන්නේ. එහෙනම් අපි දන්නවා සමීකරණේ වේගය සමානයි දුර බෙදීම කාලය කියලා සමීකරණයක් තියෙනවා. ඒක ආදේශ කරන්න සරත්ට දානවා වේගය සමානයි දුර බෙදීම. වේගය කියන්නේ කීයද? සරත්ගේ වේගය 2යි. දුර කියන්නේ x1. සරත්ගේ දුර x1 නේ. ඒක තමයි අපිට උත්තරේට අහන්නෙත් මම හිතන්නේ සරත්ගේ දුරද? නෑ. නිමල් කිලෝමීටර් කොච්චරක් ගියා? x2 කියන එක තමයි අහන්නේ. හරිද? එහෙනම් x1 සරත්ගේ දුර බෙදීම කාලය කියන්නේ t නේ. එකම කාලය ගිහිලා තියෙන්නේ. ඒ සරත්ත දැම්මා. මේ පළවෙනි සමීකරණය. හරිද? දෙවෙනි සමීකරණේ ගන්න අපි නිමල්ට දානවා. ඒතර නිමල්ගේ පැයට කිලෝමීටර් 4ෙන් යන්නේ නිමල් 4යි. x2 නිමල් යන්නේ x2 ප්‍රමාණයක් යනවා නිමල්. මෙතන x2 යනවා. ඊට පස්සේ නිමල්ගේ කාලයත් t ම තමයි. මේ දෙවෙනි සමීකරණය. ඔය 1යි 2යි සුළු කරලා ඉවරලා ගන්න පුළුවන්. එතකොට මේ x1 දන් x2 කියන එක දැන් ඊළඟ සමීකරණය අපිට ගන්න පුළුවන් x1 දන් x2. x1 දන් x2 කියන්නේ කීයද? මෙතනින් අපි දන්නවා මෙතන x1 උයි මෙතන x2 උයි. හරිද? මෙතන x1 තියෙනවා මෙතන x2 කියලා. ඒ දෙකේම එකතුව කීයද? 12යි කියලා අපි දන්නවා. x1 දන් x2 සමානයි 12යි. ඔන්න තුන්වෙනි සමීකරණයට ආදේශ කරලා x1 x2 t හොයාගෙන ඊට පස්සේ x2 හොයාගත්තා නම් හරි. නිමල් ගිය දුර. හරිද? එහෙනම් x1 x2 දාන කොහොමද? එකෙන් x1 ගන්න x1 සමානයි 2යි t. එකතු x2 සමානයි මේක උක්ත කරාම මේක මේ පැත්තට වැඩිලා 4යි t එනවා. 4යි t සමානයි 12යි. 6යි t සමානයි 12යි. t සමානයි 2යි. පැය 2යි. පැය 2ක තමයි හම්බෙලා තියෙන්නේ. ඒ අනුව එතකොට අපිට දෙකට ආදේශ කරාම ආදේශයෙන් අපිට නිමල්ගේ දුර හොයාගන්න පුළුවන්. x2 කියන එක සමාන වෙනවා 4යි t. එහෙනම් 4 වැඩි කිරීම 2 සමානයි 8යි කිලෝමීටර් කියලා එනවා. හරිද? එහෙනම් කිලෝමීටර් 8ක් යනවා නිමල්. නිමල් කිලෝමීටර් 8ක් යනවා. මෙන්න මේ දුර. හරිනම් උත්තරේ බලන්න. කිලෝමීටර් 8යි. හරිද? හරි ඒ ගාන. ඊට පස්සේ ගාන බලන්න 25 26 27 යන ප්‍රශ්න සඳහා A හා B යනුවෙන් නම් කර ඇති ප්‍රකාශ දෙකක් ඇත. සෑම ප්‍රශ්නයකටම දී ඇති ප්‍රකාශ දෙක වඩා හොඳින්ම පැහැදිලි කරන පිළිතුරු පහත ඇති උපදේශ වලට අනුව තෝරන්න කියනවා. හරි. A හා B යන ප්‍රකාශ දෙකම සත්‍ය වේ නම් හා B මගින් ඒ නිවැරදිව විස්තර කෙරේ නම් එකවන ප්‍රතිචාරය තෝරන්න කියනවා. A හා B යන ප්‍රකාශ දෙකම සත්‍ය වේ නම් හා B මගින් ඒ නිවැරදිව විස්තර කෙරේ නොකෙරේ නම් දෙක ප්‍රතිචාරය තෝරන්න. A සත්‍ය වේ නම් හා B අසත්‍ය වේ නම් තුන්වන ප්‍රතිචාරය. A අසත්‍ය නම් හා B සත්‍ය නම් හතරවන ප්‍රතිචාරය. A හා B යන දෙකම අසත්‍ය වේ නම් පස්වන ප්‍රතිචාරය තෝරන්න. හොඳ ගාන බලමු. ගණන් තුනක් තියෙනවා. ඒ 25 වෙනි ගාන බලන්න. 25 කියනවා ඒ අධ්‍යයන පොත්සාතික පත්‍ර උසස් පෙළ විභාගයේ හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මහන්සි වී වැඩ කිරීම අත්‍යවශ්‍යයි.
ඒක හරිනේ අත්‍යවශ්‍යම තමයි. වැඩ කරන්න ඉව මහන්සිලා වැඩ කරත් තමයි උසස් පෙළ ප්‍රතිඵල ගන්න පුළුවන් හොඳ ප්‍රතිඵලයක්. B මහන්සි වැඩ කරන සියලු දෙනා අධ්‍යයන පොතු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ හොඳ ප්‍රතිඵල ලබා ගනී. කොච්චර මහන්සි වෙලා වැඩ කළත් විභාගේ පාස් වෙන්නේ නැති අය ඉන්නවා, හොඳ ප්‍රතිඵල ගන්න නැති අය ඉන්නවා. ඒක එක ළමයාගේ දක්ෂතාවය මත තමයි තීරණය වෙන්නේ. පෙළක් ළමයි අඩුවෙන් වැඩ කරලත් හොඳ ප්‍රතිඵල වලට යනවා. ඒක මහන්සි වෙලා කොච්චර මහන්සි වෙලා වැඩ කරත් පෙළක් ළමයින් හොඳ ප්‍රතිඵල වලට යන්නේ නැහැ. ඒ වුණාට උත්සාහය තමයි වැදගත් වෙන්නේ. ඒ වුණාට මහන්සි වී වැඩ කරන සියලු දෙනාම කියලා තියෙන්නේ. සියලු දෙනාම උසස් පෙළ ප්‍රතිඵලයේ හොඳ ප්‍රතිඵල ගන්නෙ නැහැ. මහන්සි වෙලා කොච්චර මහන්සි වුණත් ප්‍රතිඵල මට්ටම අඩු වෙන්න පුළුවන්. එහෙනම් හැමෝටම සියලු දෙනා කියන හින්දා මේක වැරදි. සියලු දෙනා හින්දා සමහරක් කියලා කිව්වනම් ඒක හරියන්න පුළුවන්. නමුත් සියලු දෙනාම කොච්චර මහන්සි වුණත් සියලු දෙනාටම හොඳ ප්‍රතිඵල එන්නේ නැහැ. හරි එහෙනම් එක A හරි B වැරදි. A හරි සහ B අසත්‍ය නම් උත්තරේ කීයද මෙතන කියනවා 3 ප්‍රතිචාරය තෝරන්න කියලා. එහෙනම් 3 තමයි උත්තරේ. හරි. 26 කියනවා ඒ ශ්‍රී ලංකාව සම ශීතෝෂ්ණ කලාපීය රටකි. ඒක හරි. දෙවෙනි එක කියනවා B එය නිරක්ෂය ආසන්නයේ පිහිටලා තිනවා. ඒකත් හරි. දෙකම හරි. බලන්න ඊට පස්සේ අපි තේරුම් ගන්න ඕනේ මේ පළවෙනි එකත් හරි දෙවෙනි එකත් හරි. නමුත් පළවෙනි එක දෙවෙනි එකෙන් විස්තර කරනවා කියලා බලන්න. සම ශීතෝෂ්ණ කලාපයක් වෙන්නේ ඒක නිරක්ෂය ආසන්නයේ පිහිටා සිටින නිසාමද? නෑනේ. ඒකත් නෙමෙයිනේ අපේ රට ඇවිල්ලා දූපතක් වීම එක හේතුවක් වෙනවා. එතකොට මුහුද වටේ තියෙන එකත් එක හේතුවක් වෙනවා. දූපතක් වීම. ඒ වගේ කරුණු ගණනාවක් බලපාලා තමයි සීත උෂ්ණ කලාපීය රටක් වෙලා තියෙන්නේ. ඒ හින්දා ඒ හරි වුණත් B හරි වුණත් ඒ B ගෙන් විස්තර වෙන්නේ නැහැ. නිවැරදිව විස්තර වෙන්නේ නැති හින්දා උත්තරය ඇවිල්ලා 2. ඉතින් නිවැරදිව විස්තර වෙන්නේ නැත්තම් උත්තරේ 2. මේකත් හරි මේකත් හරි. හැබැයි නිවැරදිව විස්තර වෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ 2. ඊළඟ එක බලමු 27. ඒ යහපත් සෞඛ්‍ය සඳහා විටමින් අත්‍යවශ්‍ය වේ. ඒක හරි. විටමින් කොහොමද උනේ? විටමින් නැත්තම් අපිට විටමින් දෙන්නේ. විටමින් දෙනවත් එක වෙනම ප්‍රතිවකින් විටමින් අත්‍යවශ්‍ය වෙන එක හරි. B සමහර විටමින් අධික ලෙස භාවිතයෙන් හානි සිදු වෙනවා. විටමින් එක දිගටම වැඩිපුර පාවිච්චි කරන්නත් හොඳ නැහැ. වෙන අතුරු විපාක එනවා. ඒකත් හරි. හැබැයි දෙකම හරි ගියත් ඒ කියන එක දෙකෙන් විස්තර වෙනවාද කියලා බලන්න ඕනේ ඊළඟට. යහපත් සෞඛ්‍ය විටමින් අවශ්‍ය වෙනවා. ඒක විස්තර වෙනවද මේකෙන්? සමහර විටමින් නැහැනේ. අදින හානි සිදු වෙනවායි කියනවා. අර උඩ එක ඒ කියන එක B ගෙන් විස්තර වෙන්නේ නැහැ. ඒ හින්දා උත්තරේ කිය 2. හරි. ඒ ගන්න හරි.